Hello. The Parrot YouTube channel එකෙන් ඊළඟ එපිසෝඩ් එකකින් කියලා දෙන්න හදන්නේ A level කරන නංගිල මාලිලට general English paper එකට අත්‍යවශ්‍යම වෙන පාඩමක් ගැන. Prepositions. Prepositions පාඩම අත්‍යවශ්‍ය වෙන්නේ ඔයාලට අර fill in the blanks කොටසට උත්තර ලියන්න විතරක් නෙවෙයි. A level paper එක පුරාවටම ඔයාලට නොයෙකුත් තැන්වලදී මේ prepositions කියන පාඩම ඉතාම වැදගත් වෙනවා. letter එක ලියුවත්, essay එක ලියුවත් මේ හැම තැනකදීම prepositions නැතුව බෑ. ඒ නිසා හරියටම ඉගෙන ගමු අපි prepositions කියන්නේ මොකක්ද කියලා ඉතාම කෙටි කාලයකින්. මුලින් ඉඳන් අගට හරියටම වීඩියෝ එක බලන්න. හරි. ඊට කලින් මම කියන්නම් ඔයාලට prepositions වලින් විතරක් තියෙන පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. New syllabus ආයත නම් ආයත පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ prepositions. all syllabus ආයතත් ඒ විදිහටමයි. හරි. prepositions. අපි බලමු. නිපාත පද. මුල්ම නිපාත පදය මම කියලා දෙන්න. during කියන නිපාත පදය අපි සාමාන්‍යයෙන් අතරතුර මොකක් හරි කාල පරාසයක් ගැන අපි කියන්න තමයි මේ during කියන preposition එක පාවිච්චි කරන්නේ. During the film, during the journey ඒ වගේ. හරිද? හරි. හැබැයි මීට කලින් මතක තියාගන්න එක දෙයක් මේ නිපාත පදවලට හරිම සිංහල තේරුමක් ගොඩක් තැන්වලදී අපිට කියන්න අපහසුයි. ඒක අපි ඉංග්‍රීසි භාවිතයත් එක්ක තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා මම පුළුවන් උපරිමයෙන් සරලව කියලා දෙන්නම්. හැබැයි මේ වචනට සිංහල තේරුම මේකමයි කියලා කියන්න අමාරුයි. හරි. ඔන්න දැන් during කියන වචනේ ඕකේ. ඊළඟට while කියලා කියන්නේ ඒ කියන්නේ එකම වෙලාවේ සිද්ධීන් දෙකක් සිදු වෙනවා නම් එකවර සිද්ධීන් දෙකක් සිදු වෙනවා නම් අපි මේ while කියන පදය පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් while කියන පදයට පස්සේ තමයි අපි කර්තෘ ලියන්නේ. කර්තෘ සහ ක්‍රියාපදය ලියන්නේ අපි while කියන වචනට පස්සේ. හිතන්නකෝ මම පොතක් කියවන ගමන් coffee බිව්වා. ඒතර මට කියන්න පුළුවන් I drank coffee while I was reading a book. මම පොතක් කියවන ගමන් කෝපි බිව්වා. එතකොට ක්‍රියාවන් දෙකක් මම එක විට කරලා ඒතර මම while කියන පදය පාවිච්චි කරා. හරි. තේරෙනවා එක. ඊළඟ පදය beyond. beyond කියලා කියන්නේ එහා කියන අර්ථය නිකන්. මොකක් හරි දෙයකට ඈතින් කියන අර්ථය හංගවන්න අපිට beyond කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් beyond කියන වචනයට පස්සේ ලියවෙන්නේ නාම පදයක්, noun එකක්. Our home is beyond the river. හරිද? මගේ ගෙදර තියෙන්නේ ගඟට ටිකක් එහායින්, ඈතින්. ඒ වගේම අපි beyond කියන වචනය පාවිච්චි කරන පමණට වඩා වැඩි කියලා වගේ කියන්නේ. She is beyond the limit. එයා ගානට වැඩි. අර ඒ වගේ කියනත් අපි beyond කියන වචනේ පාවිච්චි කරනවා. The laptop was beyond repair. Beyond repair කියලා කියන්නේ ඒ laptop එක හදන්න පුළුවන් එකක් නෙවෙයි. අන්න ඒ වගේ අර්ථයක් දෙන්නත් අපි beyond පාවිච්චි කරනවා. හරිද? ඊළඟට before. Before කියන්නේ කලින්, පෙර කියන එක. සාමාන්‍යයෙන් before කියන පදය අපිට ක්‍රම කිහිපයකටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ තැන් කිහිපයකදීම එක එක විදිහට පාවිච්චි වෙනවා. ඕක මම types තුනකින් කියලා දෙන්නම්. before වලට පස්සේ noun එකක් ලියන්න පුළුවන් අපිට. I was ill before the exam. exam එකට කලින් මම අසනීප වුණා. I was ill before the exam. ඊළඟට before වලට පස්සේ මට කර්තෘ සහ ක්‍රියාපදය ලියන්න පුළුවන්. Please call me before you leave. ඔය යන්න කලින් මට call කරන්න. හරිද? ඊළඟට before වලට පස්සේ ing form එකේ verb එකක් දාලා ලියන්න පුළුවන් අපිට. I brush my teeth before going to sleep. මම නිදා ගන්න කලින් දත් මදිනවා. තේරුණා නේද? ඊළඟට after. පසු. මේකත් අර විදිහටමයි before එක වගේමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. after කියන එකත් අපිට noun එකකට කලින් ලියන්න පුළුවන්. I watched a film after the exam. exam එකෙන් පස්සේ මම ෆිල්ම් එකක් බැලුවා. ඊළඟට after කියන වචනයෙන් පස්සේ මට කර්තෘ සහ ක්‍රියාව ලියන්න පුළුවන්. Baby cried after her mother left. එයාගේ අම්මා කියාට පස්සේ බබා ඇඬුවා. ඊළඟට after කියන preposition එකට පස්සේ ing form එකකින් මට verb එකක් ලියන්න පුළුවන්. They went to Colombo after watching the film. They went to Colombo after watching the film. හරිද? ඊළඟට against කියලා කියන්නේ විරුද්ධව කියන තේරුම දෙන්න. She worked against my command.
මම දීපු නියෝගයට එරෙහිව එයා කටයුතු කළා. She worked against my command. සාමාන්‍යයෙන් against වලට පස්සේ එන්නේ noun එකක්. ඊළඟට upon කියලා කියන්නේ on කියන preposition එකටම සමාන පදයක් කිව්වොත් මං හරි. හරිද? depend upon, insist upon, congratulate upon. mainly මෙන්න මේ වචන තුනට පස්සේ upon කියන වචනේ භාවිතා වෙනවා. ඒ නිසා මතක තියාගන්න. depend upon, ඒ කියන්නේ යමක් මත යැපෙනවා කියන එක. insist upon, congratulate upon. හරිද? ඔයිට අමතරව ඔයාලා දන්නවා කතන්දරවල තියෙනවා once upon a time, එකෝමත් එක කාලෙක. ඒ වගේ තැන්වලදීත් පාවිච්චි වෙනවා. ඊළඟට she fell upon the ground. upon කියන්නේ මත. She fell on the ground කියන එක අපිට ලියන්න පුළුවන්. She fell upon the ground. Clear? හරි. ඊළඟට in කියන එකට අපිට හරිම කියන්නේ හරියටම එකෙල්ල කියන්න බෑ. තුලදී, දී, ඇතුළතදී, ඇතුලේ වගේ තේරුමක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක හොඳට මතක තියාගන්න. මොකද මේ in, on, at කියන prepositions හරි commonly use වෙනවා. හරිද? in කියන එකට පස්සේ අපිට month එකක් ලියන්න පුළුවන්. year එකක් ලියන්න පුළුවන්. නැත්නම් season එකක් ලියන්න පුළුවන්. දැන් බලන්න මම දීලා තියෙන examples. I was born in 1996. මම අවුරුද්දක් ලියලා තියෙනවා in වලට පස්සේ. It is very cold in winter. season එකක් ලියලා තියෙනවා. She will come here in the first week of January. මාසයක්. She gets up early in the morning. දවසේ එක්තරා කාලයක්. හරිද? එහෙනම් ඔන්න ඔය තැන්වලදී අපිට in පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට අර ඇතුළතදී කියලා කියන්න place එකක් පාවිච්චි කරන්න පුළුවන් in වලට පස්සේ. I was in the classroom. මම classroom එක ඇතුලේ හිටියේ. තේරුණාද? හරි. ළඟට on කියන එකත් ওই විදිහටම අපිට අර මත කියන තේරුම තමයි එන්නේ. ඒත් ඒකම නෙවෙයි. අපිට on වලට පස්සේ day එකක් සාමාන්‍යයෙන් date එකක් යම් කිසි දවසක් විශේෂ දවසක් අපිට ලියන්න ඕන නම් අපි ඊට ඉස්සරහට on කියන preposition එක දාන්න. ඒක හරි commonly use වෙනවා. ඒ නිසා ඔයාලා දන්නවා ඒක. I was born on Sunday. දිනයක් කියන්න නම් අපි නිතරම on Sunday, on Monday එහෙම කියන්නේ. My birthday is on 10th August. date එක ලියනකොට on 10th August එහෙම ලියන්න. ඊළඟට we go to temple on Poya day. We had a party on my birthday. ඒ වගේ විශේෂ දවසක් ලියන්න කොට ඒක ඉස්සරහට අපි on දානවා. ඒ වගේම මත යමක් මත කියන එක හංගවන්නත් on කියන preposition එක පාවිච්චි කරනවා. The book is on the table. table එක උඩ පොත තියෙනවා. The worm is on the book. පණුව පොත උඩ ඉන්නවා. හරිද? ඊළඟට for කියන එකටත් කෙලින්ම අපිට වචනයක් කියන්න බෑ. එක එක තේරුම් තියෙනවා. for කියලා කියන්න පුළුවන් අපිට 30. ඒ කියන්නේ I slept for 4 hours. මම පැය 4 තිස්සේ නිදාගත්තා. ඊළඟට සඳහා කියන එක. This gift is for you. මේ tag ඔයාට. This gift is for you. ඒ වගේ තැන් වලදීත් අපිට for දාන්න පුළුවන්. ඊළඟට through කියන එකත් අපිට තේරුම් ගොඩක් තියෙනවා. පුරාවට කියලා කියන්න පුළුවන්. She cried through the night. රෑ පුරාවටම ඇඬුවා. ඒ වගේම හරහා තුලින් වගේ තේරුමක් දෙන්නත් අපිට through පාවිච්චි කරන්න පුළුවන්. She walked through the doorway into the living room. හරිද? doorway එක හරහා එයාගේ living room එකට ගියා. හරි. ඊළඟට from සිට කියන තේරුම දෙන්නේ. I was near the library from 6 o'clock. මං හවස 6 ඉඳගෙන library එක ගාව ඉන්නේ. හවස කියන තේරුම නැහැ එතන. මං 6 සිට library එක ගාව ඉන්නේ. Since කියන්නේ සිට කියන එක. I waited for you since 6 pm. මං 6 ඉඳන් ඔයා එනකන් බලන් හිටියා. ඊළඟට at කියන එකත් අපිට කියන්න බෑ කෙලින්ම. එක තේරුමක් දෙන්න බෑ. එක තේරුම් තියෙනවා. අසල කියලා අපිට ගන්න පුළුවන්. The car is at the gate. gate එක ගාව කාර් එක තියෙනවා. වෙලාව සම්බන්ධයෙන්ුත් අපි at පාවිච්චි කරනවා. ඔයාලා හොඳටම දන්නවා. Please attend to the meeting at 3 pm. හවස 3ට මීටින් එකට සහභාගී වෙන්න. ඊළඟට between කියන්නේ දෙදෙනෙක් හෝ වස්තු දෙකක් අතර මැද කියන තේරුම.
The cat is between me and my brother. මගේ මල්ලි. අපි දෙන්න අතරේ තමයි පූසා හිටියේ. Among කියලා කියන්නේ බොහෝමයක් දෙන අතුරින්. He hides among the crowd. එයාර මේ crowd එක අතර හැංගුණා. Among කියලා කියන්නේ ඒකයි. ඊළඟට outside කියන්නේ පිටත. The dog is outside the house. බල්ලා ගෙදරින් එළියේ ඉන්නේ. Opposite කියලා කියන්නේ විරුද්ධව. The house is opposite to the river. ගෙදරට කෙලින්ම විරුද්ධ පැත්තේ තමයි river එක තියෙන්නේ. Under කියලා කියන්නේ යට. The dog is under the table. මේස යට තමයි බල්ලා ඉන්නේ. Beside කියලා කියන්නේ පැත්තෙන් වගේ අදහසක්. He sat beside me. කියන්නේ next to වගේ අදහසක්. හරිද? ඊළඟට behind කියලා කියන්නේ පිටුපස. The baby is behind the dog. බල්ලාගේ පිටිපස්සේ බබා ඉන්නවා. The baby is behind the dog. ඊළඟට in front of. In front of කියලා කියන්නේ යමකට ඉදිරියෙන්. The cat is in front of the table. table එක ඉස්සරහා පූසා ඉන්නවා. by කියන එකට තේරුම් ගොඩක් තියෙනවා. The cat sits by the chair. By the chair කියලා කියන්නේ chair එක ගාව තමයි පූසා ඉන්නේ කියන එක. මගින් කියන තේරුමක් දෙන්න පුළුවන්. The lecture is done by Professor Ashoka. හරිද? Around. බටේට කියන්නේ he planted trees around the house. ළඟට close. ඉතා සමීප, ඉතා ළඟ වගේ තේරුමක්. හරිද? He lives close to our house. අපේ ගෙදර ළඟමයි එයා ඉන්නේ. Near කියන්නේත් ළඟ කියන තේරුම. The school is near to me. ඊළඟට below. below කියලා කියන්නේ පහළින්. He throw it below the knees. එයා දන හිසට පහළින් තමයි ඒක විසි කරේ. He throw it below the knees. Above කියලා කියන්නේ ඉහළින්. He passed the ball above the wall. බිත්තියට උඩින් එයා බෝලේ පාස් කරා. 2. My mother went to the temple. කියන තේරුම එකෙන් දෙන my mother went to the temple. ඊළඟට towards දෙසට. He ran towards her. ඔහු ඇය වෙතට දිව ගියා. දෙසට. Across හරහා. He ran across the road. He ran across. ඒ කියන්නේ පාර දිගේ දුවගෙන ගියා. Into තුලට. He fell into the well. එයා ලිඳ ඇතුළට වැටුණා. තුලට. ඒ වගේම තව විදිහක් අපිට turn these word documents into PDF documents. කියන්නේ යමක් බවට පත් කිරීම කියන තේරුම දෙන්නත් into කියන එක පාවිච්චි කරනවා. Onto උඩට. The cat jumped onto the table. table එක උඩට පැන්නා. Past පසු කළා. He walked past me. ඌ මාව පසු කරගෙන ගියා. අපි දැන් පොඩි එක්සැම්පල් එකක් කරමු මේ 2019 A level paper එක. 2 young employees who were recruited recently were arguing blank the office when their boss walked blank them. එතනින් තමයි first sentence එක ඉවර වෙන්නේ. හරිද? එතකොට ඔයා බලන්න 2 young employees who were recruited recently were arguing the office. office එකේ කියලා නේද කියන්න ඕනේ අපි. office එක තුල කියන office එකේ ඉඳගෙන argue කරනවා කියන එක කියන්න ඕනේ. නේද? ඒතර මේ meaning එක දෙන්න නම් ඔයා මොකද්ද දාන්න ඕනේ? In the office. Were arguing in the office. When their boss walked them. එයාගේ boss එයාලා දෙසට එනකොටනේ. එහෙනම් ඔයාලට තේරෙනවා එතන towards them. When their boss walked towards them. හරිනේ. ඒ sentence එක okay. ඔයාට මෙහෙම එකපාරට ගන්න බැරි නම් ඔයා සම්පූර්ණයෙන්ම paragraph එකම කියවලා ඉන්න. ඒත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔයා එක එක හිත දාන්න. ආයෙත් පැන්සලෙන් දාන්න එකපාරක්. එතකොට ඔයාට වැරදි නම් ආයෙ හදලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ෆයිනලි ඔක්කොම ටික ලියන්න හරියට පෑනේ. හරිද? ඊළඟට the boss asked why are you arguing? ඇයි ඔයාලා argue කරන්නේ කියලා boss අහනවා. One employee answered there was a 100 rupee note blank this table. And we decided to give it to the one who tells the biggest lie.
එක්කෙනෙක් කිව්වා මොකද ආගිව් කරන්න කියලා ඇහුවම 100 rupee note එකක් තිබුණලු ටේබල් එක මොකද්ද? ටේබල් එක උඩ කියලානේ කියනවනේ. එහෙනම් එතනට උත්තරේ වට අනිවාර්යයෙන්ම හිතා ගන්න පුළුවන්. on this table. එයාලා ඒක දෙන්න තීරණය කළේ කාටද? ලොකුම බොරුව කියන කෙනාටලු. හරි. You should be ashamed. Blank yourselves. ඔයාලා ගැන ලැජ්ජ වෙන්න ඕනේ. said the boss. You should be ashamed of yourselves වෙන්න ඕනේ. ඔයාලා ගැන. එතකොට of. හරි. ඒකත් හරි. When I was at your age, I didn't even know what a lie was. මම ඔයාලගේ වයසේ ඉන්නකොට මම බොරුවක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ කියලා බොස් කිව්වා. Immediately, විගසම the two employees gave the 100 rupee note to the boss. to කියන preposition එක අන්තිමට තිබුණේ. ඒක තමයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ඔයාලා ලියුවට පස්සේ ඔයා ආයෙත් එක පෙළට paragraph එක කියවන් යන්න. ඒතර ඔයාලට mistake එකක් තිබුණොත් ඒ වෙලාවට අහුවේ. හරියට prepositions වල තේරුම් ටික සහ ඒවා පාවිච්චි කරන තැන් දැනගන්න. එතකොට ඔක පාවිච්චි කරන්න ලේසි. හරිද? හරි. එහෙනම් මම හිතනවා මේ lesson එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මගේ videos වලට like කරන්න, ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්න videos. ඔයාලට doubts තියෙන තැන් මොනවා හරි තියෙනවා නම් comment section එකේ ඒවත් මට එවන්න. ඔයාලට තවත් අවශ්‍ය පාඩම් තියෙනවා නම් ඒවත් comment කරන්න. මම එතකොට ඒ පාඩම් කරලා videos upload කරන්නම්. එහෙනම් ඊළඟ episode එකකින් අපි නැවතත් හමු වෙමු. Thank you.